මේවකින් මේ ගසා කෑම මේ විදිහට. ගොඩක් සල්ලි අත ගන්නවා. සල්ලි අත ගන්න අපි අපේ සල්ලි නෙමෙයි. මේ කේන්දරෙට හැමදාම ලැබුණේ. කවුද ඉඩම් බලෙන් අයිති කරගත්තු? බලෙන් අයිති කරගෙන කියන්නේ ඇවිල්ලා Patiron Voice. මම මේ ඉන්නේ මිහින්ටුවස් ආයතනයේ. මාලක ප්‍රියන්ත මහත්මයා මාත් එක්ක ඉන්නවා. මාලක ප්‍රියන්ත මහත්මයා ලංකාවේ කොහෙද? මම රත්නපුරේ. රත්නපුරේ. ලංකාවේදී මොනවද කිරුවේ? ලංකාවේදී ඇත්තටම මම කරේ ආයතනයක IT මැනේජර් වශයෙන් තමයි වැඩ කරේ. එහෙම තියෙද්දි ඇයි රට අතහැරලා ඉතාලියට එන්නේ? රට අතහැරලා ආවම කියන්න අමාරුයි අවස්ථාවේ හැටියට. මොකද ලංකාවේදී රට එන්න ඕනි කියලා හිතුනොත් එන්නම ඕනි කියලා හිතෙනවා. කොච්චර මුදලක් වැය කෙරුවද? නෑ මම හිම මුදලක් වැය කරේ නෑ රට එන්න කියලා. නිකම්මයි එන්න අවස්ථාව ලැබුණා. ඒ ආවේ කොයි කාලෙද? ඒ ආවේ 2006. 2006 ඇවිල්ලා ඉතාලිය මොනවද කිරුවේ? පටන් ගත්තේ කොහොමද? ඇත්තටම පටන් ගන්නකොටත්ම මට හම්බුනේ ගොඩක්ම මේ ශේෂ්ත්‍රයේම වැඩ කරන්න තමයි. මම ආපු කාලේ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජෙරි මහත්තයා එතුමාගේ ආයතනයක් තිබුණා. ඉතින් ඔහුගේ ආයතනයේ ඇවිල්ලා මම හිතන්නේ මම ඉතාලියට ඇවිල්ලා දවස් 4-5ක් සතියක් ඇතුළත වගේ මට එතන වැඩ කරන්න හම්බුණා. හම්බුණා කියන්නේ අහම්බෙන් වගේ මම මාත් ආවේ ඇවිල්ලා යන්න බලාගෙන. මම කිව්වේ මුදලක් කිව්වේ නැහැ කියලා. ඇත්තටම මම අපේ ඔෆිස් එකෙන් තමයි වීසා එකක් සම්බන්ධයෙන් තමයි මේවා ආවේ. ඉතින් ඇවිල්ලා වම එන්නකොට දවස් 3-4 සතියක් ඇතුළත වගේ තමයි. ඉතින් එතකොටත් මේ ටිකටින් ශේෂ්ත්‍රයේම තමයි මට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ ලැබු පන්රේ තමයි දැන් වෙනකම් කරගෙන යන්නේ. දැන් ඔබතුමාගේ ස්ථාවරය කොහොමද? ඇත්තටම දැන් ගොඩක් විස්තාර වෙලා තියෙනවා ඉතාලියේ. ඉතින් දැනට මගේ ෆැමිලි එකත් ඉතාලියේ ඉන්නේ. දැන් ඉතින් ආයතනේ මහින්දය මේක පවත්වාගෙන යනවා මිහින්ටුවස් ආයතනේ. ඉතින් මම හිතන්නේ දැනට ස්ථාවරකින් ඉන්නවා කියලා. ඔව්. ප්‍රතිශතයක් හැටියට ඔබ ඉතාලිය ආපු ගමනේ හිමිවීමද වැඩි අහිමිවීමද වැඩි? දෙපැත්තක් තියෙනවා. අපි හිතනවා අපි ලංකාවේ හිටියේ මම එනකොට පොසිෂන් එකේ හිටියේ මම IT මැනේජර් කෙනෙක් හැටියට. ඒ කාලේදී ස්ටඩි කරන ගමන් තමයි හිටියේ අපිත්. ඉතින් හයි ස්ටඩි කරන ගමන්. ඉතින් මම හිතන්නේ ලංකාවේ හිටියනම් මීට වැඩිය දෙයකින් සමහරට ස්ටඩි කරලා වෙන තැනක ඉන්නත් ඉඩ තිබුණා. නමුත් අපිට ඒක ඒ පැත්ත අහිමි වුණා. ඒ කියන්නේ I study මෙහි ආවට පස්සේ ඉතින් ස්ටඩි පැත්ත සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ඔව් ඒ වුණාට මෙහි ආවෙන් පස්සේ දැන් ඔබට ආයතනයක් තියෙනවා. ඔබේම කියලා ආයතනයක් තිබෙනවා. ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන ආයතනයක් තියෙන්නේ. ලක්ෂ ගණන් මුදල් මෙතන එහාට මෙහාට මාරු වෙනවා. ඉතින් ඔබ අද හොඳ ස්ථාවරක ඉන්නවා කියලා ඒකපාරටම කියන්න බැරි. දැන් ඔබේ ආයතනයක් තියෙනවා. මං ඉතාලියෙන් තමයි මං ගොඩ ගියේ කියලා කියන්න හයියක් නැහැ. ඇත්තටම ආයතනයක් තියෙනවා. ඒ වගේම අපි ගොඩක් සල්ලි අත ගන්නවා. සල්ලි අත ගන්න අපි අපේ සල්ලි නෙමෙයි අපේ කස්ටමර්ස්ලාගේ සල්ලි. අපි ඒක හරියට පරිහරණය කරන හින්දා තමයි අපි මෙතන මේ විදිහට ඉන්නේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඉතාලියේ මේ වගේ ආයතනවල ලොකු ගැටලු තියෙනවා. ඔබේ ආයතනයේට එහෙම ගැටලු ඇවිල්ලා තියෙනවද? විශේෂ ගැටලු කියලා නැහැ. ඉතින් කොරෝනා සමයේ ගැටලු ගොඩක් ගැටලු සාගත අපිට විතර නෙමෙයි ඒක හැමෝටම මුණ පාන්න සිද්ධ වුණා. ඉතින් අපි හිතන්නේ ඒක අපි හරියට මැනේජ් කරපු නිසා අපිට දැන් ස්ථාවරත් එක්කින් ඉදිරි ගමනට යන්න පුළුවන්කම තියෙනවා. කවදා හරි ඉතාලිය අතහැරලා ලංකාවට ගිහිල්ලා මොනවද කරන්න බලාගෙන ඉන්නේ? තාම හරියට ප්ලෑන් කරලා නැහැ මොකද කරන්න කියන එක. ඒ කියන්නේ ඉතාලිය හොඳයි. හොඳ ජීවිතයක් ගත කරන්න ඉතාලියේ ඉන්න තමයි බලාපොරොත්තු. ඔව් දැනට ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අතරින්න බෑ මේවා අල්ලගත්ත දේවල් නේද? එහෙම දෙයක්වත් නැහැ. ඉතින් අවසාන වශයෙන් මාලක ප්‍රියන්ත මහත්මයා ප්‍රතිශතයක් හැටියට ඔබේ ජීවිතයේ මේ පිටරට පැමිණීම නිසා හිමිවීමද වැඩි අහිමිවීමද වැඩි? හිමිවීමද වැඩි අහිමිවීමද වැඩි? ඔකට ගොඩක් බාරදුර උත්තරයක් තමයි දෙන්නේ. ප්‍රතිශතයක් වශයෙන් කිව්වොත් හිමිවීම වැඩි. ඔව් හිමිවීම වැඩි. නමුත් අහිමිවීම තියෙනවා. මොකද අපේ ෆැමිලි මගේ ෆැමිලි එක මෙහි හිටියත් අපේ සහෝදර සහෝදරී ඉන්න ලංකාවේ ඉතින් අපිට හැම අවස්ථාවකදම යා ගන්න බැරි කම් තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්නත් එක්ක බලද්දි ඉතින් මේ පැත්තෙනුත් අහිමිවීම පුංචි දුකක් තිබෙනවා. නමුත් වැඩිපුර හරියක් සතුටක් තියෙනවා. ওই සතුට හැමදාම රැඳෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි. මාත් එක්ක මේ ඉන්නේ සුජිත්. සුජිත් මහත්මයා කොයි කාලෙද ඉතාලියේ? මම ආවේ 2006. ඇයි ඉතාලියට ආවේ? ඉතාලියට ආවේ ඉතින් සේවය කරන්න රස්සාවක. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය මදි. ඊවල ලංකාවේ ජීවත් වෙන්න ආර්ථිකය විතරක් නෙමෙයි දේශපාලන තත්ත්වය සාර්ථක නැති නිසා ලංකාව කවදාවත් හැදෙන්නේ නැති නිසා ලංකාවේ හැදෙන්නේ නැති හින්දා තමන් හැදෙන්න ඕන කියලා පිටරට ආවා. අන්න ඒකට පිටරට ඇවිල්ලා කොහොමද දැන් හැදිලා තියෙන්නේ?
පිටරට ඇවිල්ලා ඉතින් අපි ඉතින් කාලා බීලා ඉතින් දෙයක පිටින් ඉන්නවා. ඇත්තම කියනවා නම් ඉතින් මේ වගේ රටක මිනිසාගේ සුබසිද්ධිය සඳහා වැඩ කටයුතු කරන නිසා යම් කිසි 90ක විතර සාර්ථකත්වයක් තියෙන නිසා කාලා බීලා හැබැයි ඉතින් සේවය කරොත් තමයි ඉතින් සල්ලි හම්බෙන්නේ. ඒකට දැන් 2000 ඉතින් මෙහාට කීයක් දීලා දාලා මම ආවේ නම් ඉතින් ඔරිජිනල් ෆැමිලි ආරයකට ආවේ. සල්ලි මුදලක් දීලා දාවේ. ඔව් සල්ලි මුදලක් දීලා. කීයද දුන්නේ? මම දුන්නා ලක්ෂ 10ක් දුන්නා. ලක්ෂ 10ක් දීලා 2000. එතකොට ওই ලක්ෂ 10ක් කවර් කරගෙන දැන් ජීවිතේත් හදාගෙන මොනවද ලංකාවේ කරගෙන තියෙන හිමි වෙච්ච දේවල් මොනවද? ලංකාවේ ඉන්නවට වඩා ඇත්තටම කියන්නේ පොඩි සුළුෙන් දැන් මම යමක් කෙරුවා. මොනවද දැන් මම මෙහෙ ඇවිල්ලා මේ රස්සාව කරපු නිසා. ඔව් ඉඩම් කඩම් ගත්තද? ගියක් හදාගත්තා. ගියක්වත් තිබුණේ නැහැ ලංකාවේ ඉඳි. මට දැන් ගියක් දුරක් තියෙනවා. ඉතින් ඒ පිටින් ගිහිල්ලා ඉන්න තරම් තියෙනවා. ඉතින් මම මෙහෙ ඇවිල්ලා තමයි මේ දේ කරගත්තේ. මේ දේ කරගත්තේ. දැන් ඉන්න ස්ථාවරය පිළිබඳව මොකද හිතෙන්නේ? දැන් ඉන්න ස්ථාවරය අනුව ඉතින් කියන්න ඉතින් ලොකුම සාර්ථකත්වයක් නැහැ. ඉතින් කොහේ ගියත් දැන් කොහේ ගිය සාර්ථකත්වයක් නැහැ. ඒ කියන්නේ දැන් ප්‍රතිශතයක් හැටියට පිටරට ඇවිල්ලා ඔබේ ජීවිතයේ හිමිවීමද වැඩි වෙලා තියෙන්නේ අහිමිවීමද වැඩි වෙලා තියෙන්නේ? දුකක් තියනවාද මේ පිටරට ජීවිතේ? දෙකම වෙලා තියෙනවා. දෙකම වෙලා. ප්‍රතිශතයක් හැටියට මොකද්ද? ප්‍රතිශතයක් හැටියට ඉතින් දුක වැඩි ටිකක්. ඇයි එහෙම දුක වැඩි වෙන්නේ? දුක වැඩි වෙන්න හේතුව ඉතින් මගේම කියන සහෝදරයෝ නෑදෑයෝ ඔක්කොම ඈත් වෙලා ඉන්නේ. ඇයිද එහෙම තියෙනවා නම් දැන් 2000 ඉඳන් 2021 වෙනකන් ඉතාලියේ හිටියේ යන්න බැරි වෙයි ලංකාවට. ලංකාවට යන්න ඉතින් ලංකාවේ කිසිම පැහැදිලි අරුමණක් නැතුව යන්න බෑ. ඒ කියන්නේ දේශපාලනයේ ප්‍රශ්න නිසා තමයි ගොඩක්. අපිට යමක් දේශපාලනය තමයි මෙතන ප්‍රධානම දේ වෙලා තියෙන්නේ. දේශපාලනය හොඳ වුණොත් එහෙම කවදා හරි මේ සේරම දාලා ලංකාවේ ගිහිල්ලා ජීවත් වෙන්න ශක්තියක් තියනවද? සල්ලි හම්බ කරගත්තු ඒවා ඇති වෙයිද? ඇති ඒ නැති වුණොත් ලංකාව හොඳ තත්ත්වයකට හැදුනොත් යන්න ආසයි. යන්න කැමතියි. ඒ කියන්නේ පොදුවේ ඔබතුමාගේ ජීවිතයේ හිමිවීම වලට වඩා පිටරට ආපෙකේ අහිමිවීම වැඩි කියලාද කියන්නේ? ඔව්. ඇත්තම කියන්නේ ඒකයි. ඔව් මෙතුමාගේ තියෙන ජීවිතේ අහිමිවීම වැඩිකම අපි මේ හැමදේම සාර්ථක වෙලා මෙතුමාට තවතාදුවේ හිමිවීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය. ග්‍රාසිය. ඉතාලියේ මාලි තමයි මාත් එක්ක ඉන්නේ. මාලි කොයි කාලෙද ඉතාලියේ ඉන්නේ? මම දැන් ඇවිල්ලා අවුරුදු 20ක් විතර වෙනවා. අවුරුදු 20ක් වෙනවා. ඇයි ඉතාලියේ ඉන්නේ? ඉතාලියේ ඉතින් අපි කවුරුත් එන්නේ අපේ ආර්ථිකය හදාගන්න. ඔව් ඒ කියන්නේ ලංකාවේදී ආර්ථිකය ඇත්තට ශක්තිමත්ව තිබෙන්නේ නැහැ. ලංකාවේ මොනවද කෙරුවේ? ලංකාවේ මම කොමියුනිකේෂන් දාගෙන හිටියා. කොහෙද? ලංකාවේ ඔබ කොහෙද? සීදුවේ. කොමියුනිකේෂන් එකක් තමයි පවත්වාගෙන හිටියේ. ඊට පස්සේ ඉතාලියෙන් එන්න ඕන කියලා කොහොමද අදහස් එන්නේ? ඉතින් අපි ලංකාවේ මොන දේ කරත් අපිට මෙහෙ වගේ දැන් හම්බෙන්නේ නැහැ ඉන්කම් එක. ඉතින් මේ මම ඇත්තටම හිතාමතාවෙත් නැහැ. හිතුවේ නැති විදිහට මට මේ ජර්මනියේ අවස්ථාවක් හම්බ වුණා. එහෙ ඇවිල්ලා තමයි මම මෙහෙට ආවේ පස්සේ. එතකොට ජර්මනියෙන් එන්න මේවට කොච්චර මුදලක් වැය කරුවද ඒ කාලේ? මම නම් සල්ලි වියදම් කරේ නැහැ. සල්ලි වියදම් කරන්නේ නැතුව තමයි ආවේ. කොහොමද ඊට පස්සේ ඉතාලියට යමු වෙන්නේ? ඉතාලියේ පදිංචි ජර්මනියේ මම අවුරුදු දෙකක් විතර හිටියා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ මම ලංකාවට යන්න හිටියේ. ඊට පස්සේ මගේ යාළුවෝ ඉතින් ඉතාලියට එන්න උදව් කරන්නම් නේ කියලා. ඔව් කියපු යාළුවෝ උදව් කෙරුවද? ඔව් හිටපු යාළුවෝ උදව් කෙරුවා. එතකොට ඉතාලියට ඇවිල්ලා රැකියා කරලා ඔබට ඔබේ ඉලක්කය කරා යන්න පුළුවන් වෙලා තියෙනවද මේ වෙනකොට? ඔව් ඉතින් එක පැත්තකින් බලන් යද්දී අපි ගොඩක් දේවල් නැති කරන් තියෙනවා මෙහෙට ඇවිල්ලා. ඔව් ඒ කියන්නේ ඔබේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ අහිමිවීමද? මුදල් පැත්තෙන් හිමිවීම තියෙනවා අනිත් පැත්තෙන් ගොඩක් දේවල් අහිමිවීම. අනිත් පැත්ත මොකද්ද? කියන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. එහෙමද? ඉතින් ඒක නම් මං හිතන්නේ ඉතාලියාව හින්දා වෙච්ච දෙයක් නෙමෙයි. අපි පෞද්ගලික අපේ ජීවිතේ අපිට හදාගන්න ඉතාලියාවද නැති කියලා තීරණයකුත් නැහැ. ඔව්. එතකොට එහෙම බලද්දී ඔබේ ජීවිතයේ ප්‍රතිශතයක් හැටියට ඔබ අද ඉන්න ස්ථාවරය පිළිබඳව සතුටු වෙනවා. හිමිවීමද වැඩි අහිමිවීමද වැඩි? හිමිවීම ගැන මම සාහිමකටපත් වෙනවා. ඔව්. මොකද මම නංගිලා දෙන්නවත් මෙහෙට ගත්තා. ඉතින් මගේ මම පවුලට දෙයක් කියලා තියෙනවා මං හරහා. ඉතින් සතුටු වෙනවා. ඒ ගැන සතුටු වෙනවා. දවසක මේ හැමදේම අතහැරලා ලංකාවට යන්න වුණොත් ලංකාවේ ගිහිල්ලා ස්ථාවරයක් හදාගන්න තරම් ශක්තියක් තියෙනවද? ආර්ථික හයියක් තියෙනවද? තියෙනවා. ඉතින් ආර්ථික හයියක් නැත්නම් ඉතින් මේ ආත්ම ශක්තිය කියන එක තියෙනවානේ. මොන විදිහකට හරි කරන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන් ලංකාවේ. ඔබ ජීවත් වෙන මේ ඉතාලි පරිසරය තුර ගැවසෙන මිතුරු මිතුරියන් හිතවතුන් මේ හැමදෙනා පිළිබඳව මොකද හිතන්නේ ඔබ? ඔබට අපි ගොඩාක් බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ තව කෙනෙක් ගැන. මේ ඉන්න ඇත්තටම අවංක උදව් කරපෑ ඉන්නවා.
ඒකට ඉතින් අපිව මේ විශ්වාස කරගෙන වැඩ කරාම හරි. ඔව්. ඉලක්කයක් කරා යන්න නම් තමන්ව විශ්වාස කරගෙන වැඩ කරන්න ඕන. ඒක කියන්නේ. හරි. ප්‍රතිශතයක් හැටියට මාලිට හිමි වෙලා තිබෙන්නේ හිමිවීම. ඉතාලියට ඇවිල්ලා. ඒ හින්දා ඒ සතුටින් ඉන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ගොඩාක් ස්තුතියි. ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඉතාලි ජීවිතය පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. මාත් එක්ක ඉන්න වසන්ත මහත්මයා. වසන්ත මහත්මයා. ආයිබන්ඩ පදන මාත්මේ. ඉතාලි ජීවිතය පිළිබඳව මොකද දැනෙන්නේ? ඇත්තටම හරි ඉතාලිය නම් අවුලක් නැත. නමුත් මේ ජීවිතේ දැන් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්කලා හරි බොහොම කනස්සලට පත් වෙලා ඉන්නේ ඇවිල්ලා. ලංකාවට යා ගන්න විදියක් නැහැ එකක්. ඔව්. එතකොට ලංකාවෙන් ඇතුල් වෙනකොට ගසා කරනවා. ඈ ඔව්. මෙහි එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. මුළු ලෝකේ පළවෙනිම රට වෙන්න ඇති මං හිතන්නේ මේ විදිහට මේ කොරෝනා මේවකින් මේ ගසා කෑම මේ විදිහට. ඔව්. අපි ඒවට කැමති නැහැ කොටින්ම ඇවිල්ලා. ලෝකේ පළවෙනි රට මම දැනුවත්. ලෝකේ අනිත් කිසිම රටක මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඔව්. දැන් පෞද්ගලිකව ඔබතුමා ඉතාලියට ඇවිල්ලා ඔබේ ජීවිතේ ලබාගත් වාසි මොනවාද? මම මෙච්චර කාලයක් අවුරුදු 30ක කාලයක් තිස්සේ මේ ජීවත් වෙනවා ඉතාලියේ. ඉතින් මේ වෙනකොට යම් කිසි ස්ථාවරයකට මම ඇවිදින් තියෙනවා. ඉතින් ඒ ස්ථාවරය ඇත්තෙන්ම මගේ දුක් මහන්සියෙන් කරගත්ත දේවල් තමයි හැමදේම. ඉතින් ඊට එහා කියන්න දෙයක් මට ඉතුරු නැහැ. මොකද මේ රටේ මිනිස්සු හොඳ නිසා තමයි අපි මේ විදිහට ජීවත් වෙන්නේ. එතකොට ඉතාලියේ ඉද්දි අහිමි වෙච්ච දේවල් එහෙම තියෙනවා. මේ රට ජීවිතය නිසා. රට ජීවිතය නිසා මගේ ගොඩක් දේවල් අහිමි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. සංසන්දනයක් විදිහට ගත්තොත් හිමි වීමට වඩා අහිමි වීම වැඩි. අහිමි වීම වැඩි. ඒ කියන්නේ කනස්සල්ලෙන් ඉන්නේ. ඒ ගැල කනස්සල්ලෙන් ඉන්නේ. නමුත් ඒ වුණාට මේ රටවල් අතරලා ලංකාවේ පදිංචි වෙන්න අදහසක් නැද්ද? ලංකාවේ පදිංචි වෙන්න මගේ අදහසක් තියෙනවා. මොකද හේතුව මේ වෙනකොට මගේ තියෙන ප්‍රශ්නත් එක්කලා ඉඩම් සම්බන්ධව වෙච්ච සිද්ධිත් එක්කලා හරි බැරෑරුම් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද දැන් මෙහෙමනේ දැන් ඉඩම් සම්බන්ධව කතා කරද්දී අපි ඇත්තටම මේ හැමදේම දාලා දවසක යන්න වෙනවනේ. ඔව් ඒක හරි. එහෙම නෙමෙයි. ජීවත් වෙන කාල සීමාව තුලදී අපිට ජීවත් වෙන්න යම් කිසි ක්‍රමයක් මොකක් හරි ඉන්න තැනක් මේවා ඔක්කොම එපා ඇවිල්ලා. ඔව්. ඒ දේවල් කවුද ඉඩම් බලෙන් අයිති කරගත්තු? බලෙන් අයිති කරගෙන කියන්නේ ඇවිල්ලා කලින් විවාහයේදී බෙරිඳ. තමයි මේක හොරාට විකුණලා දීන්නේ. එහෙම ගැටලු තියෙනවා. ඔව් එහෙම ගැටලු තියෙනවා. ඉතින් ඒවට ගත්ත මිනිස්සුත් රජයට සම්බන්ධව ඒ දේවල් වලින් ඇතුළාන්තය මේ හැම දෙයකටම උසාවි වල මිනිස්සුන් අල්ලගෙන කුඩු විකුණන මිනිස්සු වෙන මොකුත් නෙමෙයි කුඩුකාරයෝ. කුඩුකාරයෝ මිනිස්සු කුඩු සල්ලි වියදම් කරපුවාම ඕන තරම් මිනිස්සුන්ට දේවල් කරන්න පුළුවන්. ඒක මොකද රජයේ තියෙන දුර්වලකම් හින්දා ඒවා. ඒකයි. මෙන්න මෙහෙම මේ ජීවිතවලත් වෙනස්කම් ගොඩක් තිබෙනවා පිට රට ඇවිල්ලා. හිමි අහිමි දෙකම තුල මෙතුමාට වෙලා තිබෙන්නේ අහිමි. මිලානෝ පස්තුවර් සිලෝන් චොයිස් ආයතනයේ ලාල් මහත්මයා තමයි මාත් එක්ක මේ ඉන්නේ. ලාල් මහත්මයා ලංකාවේ කොහෙද? මං ඇවිල්ලා කටානේ. කටානේ. කොයි කාලෙද ඉතාලියට එන්නේ? ආවේ 2000. දැන් 2021 අපි ඉන්නේ. ඇයි ඉතාලියාව? ආවේ යම් කරගන්න කියලා ආවේ. මොනවාද කරගන්න ආවේ? කරගන්න ආවේ ගියත් වලක් හදාගන්න. ප්‍රමාණ ව්‍යාපාර කරන්න. ඒ වගේ අවස්ථා තමයි ආවේ. දැන් ඔබේ බලාපොරොත්තු ඉටු වෙලා තියෙන්නේ. මගේ බලාපොරොත්තු ඉටු වෙලා තියෙන්නේ. සියල්ලක්ම සාර්ථක. ඒ කියන්නේ ඉතාලි ජීවිතයේ ඔබට හිමිවීම තමයි වැඩි. හිමිවීම. අහිමිවීමක් නැද්ද කිසිම? අහිමිවීමක් නැහැ. දුකක් නැද්ද ලංකාවේ ඉන්න බැරුව ගියා මෙහෙමයි මේ උත්සව අවස්ථා තියෙනවා ඒවට සම්බන්ධ වෙන්න බෑ පවුලේ උදවිය ඒ ඉන්නවා එහෙම දුකක් තියෙනවා. නැතුව දුකක් තියෙනවා. නමුත් සාපේක්ෂ වශයෙන් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ හිමිවීම වල. හිමිවීම වල තියෙන්නේ. මේ වනමට මොනවද කරගෙන තියෙන්නේ? මේව දේවල් කරගෙන තියෙන්නේ යද්දොඩක් හදාගෙන තියෙනවා. ඉඩම් කරන් කරන් තියෙනවා. සල්ලියක් බැංකුවට තිබලා තියෙනවා. ඕක තමයි තියෙන්නේ. ඉතාලියේ දැන් මේ ශ්‍රී ලාංකික සමාජයත් එක්ක ඔබ ගනුදෙනු කරනවා. දැන් ඔබේ ආයතනයක් තිබෙනවා. එතකොට ශ්‍රී ලාංකිකව පිළිබඳව මොකද ඔබට හිතෙන්නේ මෙහි ජීවත් වෙන? නෑ ශ්‍රී ලාංකිකයෝ ඇත්තටම හරි හොඳයි. ව්‍යාපාරයට ඇත්තටම හොඳයි. මම 2010 මෙසින් හිටියේ. 2008 ආව මිලාන් වල මම හම්බුනේ මගේ ජීවයියව. ඇත්තටම කියන්න වතේ නෑ ජීවය කියන්නේ. උතම මිනිස්සු. ජීවයිය තමයි මේ හැම දෙයක්ම කරලා දුන්න ජීවයි. ජීවයිය තුලින් මොන ගමනක් යන්න පුළුවන්. ඔව්. දැන් ඔබ හිතනවාද ලංකාවේ හිටියානම් මොනවා වෙයි කියලා ඔබට හිතනවාද? මේ ඉතාලියෙන් නැති ලංකාවේ හිටියානම් ඉතින් මේ වගේ දියුණුවක් ඉතින් ලබා ගන්න බෑ. ඔව්. එතකොට ඉතාලිය ආපු හින්දා තමයි ඔබට දියුණුවක් ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් ආපු ගොඩම සාර්ථක කරගන්න ඉතාලිය ආවේ මගේ නෝනා. නෝනා තමයි ගත්තේ. එතකොට මුදලක් වියදම් කරන්නේ නැතුවයි ඉතාලියට ආවේ.
ඊට පස්සේ තමයි මේ හැම දෙයක්ම හදාගෙන යන්න පුළුවන්. මිනිස්සු කියනවනේ මේ ඉතාලියට ආපුවම අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා මෙහිමයි කියලා කියනවනේ. ඔබ ඒක අනුමත කරනවද? එහෙම ඉතින් යම් දෙයකට අහිමි වෙනවා අනුචාන්ට. අහිමි වෙනවා. මේක ඔබ හිතන්නේ වාසනාව කියලා. වාසනාවක් තමයි ඉතින් මේක. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතාලියේ මිලානෝ නගරයේ චරිත් ක්‍රිෂාන් මහත්මයා තමයි මාත් එක්ක මේ ඉන්නේ. චරිත් මහත්මයා ලංකාවේ කොහෙද? ලංකාවේ ලංකාවේදී මොනවද කියන්නේ? ආයතන දෙකකට වැඩ කරා. ඇයි හිතුවේ ඉතාලියෙන් මොනවද? හරි එන්න කොහොමද කියලා හිතුවේ නෑ. ආම්බේ වගේ ආවා. ඇවිල්ලා ඉන්නවා. කොච්චර මුදලක් වැය කරනවද? ලක්ෂ මාරකින් වැය කරා. ඒ කොයි අවුරුද්ද? 1996 තමයි ඔබ ඉතාලියට පැමිණෙන්නේ. ඉතාලියට පැමිණිලා ඔබේ ඉලක්කය කරා දැන් ඔබ පැමිණලා තියෙනවද? ඔව් මගේ ඉලක්කයට මම ආවා. ඔව්. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ මේ පිටරට පැමිණීම නිසා හිමිවීම තමයි වැඩි. හිමිවීම අහිමිවීම දෙකම තියෙනවානේ. මොනවාද වැඩිපුර තියෙන්නේ අහිමි? වැඩිපුර තියෙන්නේ අපිට ගොඩක් වෙලාවට මෙහි ඉන්නවා ඇත්තම. ඉතින් ලංකාවත් එක්ක මූව් වෙන්න ගොඩක් වෙලාවට අපිට අඩුයි කාලය ඇත්තට ව්‍යාපාරයක් කරන හින්දා. ඒක තමයි මේ පැත්තට ගොඩක් යොමු වෙන්න බැරිද? දැන් ඔබ 1996 පැමිණුනේ. දැන් ඔබ එම් කියන ආයතන එක්ක තමයි ඔබ රාජකාරී කරන්නේ. කොහොමද මේ වට පරිසරය හදාගත්තේ? ඒක හදාගත්තේ ඉතින් මගේම උත්සාහයෙන් තමයි. උත්සාහයෙන් සහයෝගයෙන් හදාගත්තා. ඒ කියන්නේ ඔබ විසින්ම ගොඩනගා ගත්ත මේ හැම දෙයක්ම. ඔබට උදව් කරන්න හිටපු කට්ටියට වඩා ඔබේ උත්සාහයද මේ හැම දෙයකම ජයග්‍රහණය. මම හිතන්නේ එහෙම තමයි. ඔබ වැඩිපුරම කරන්නේ ගොඩක් අය හිටියා. ඔව්. ඒ අයගේ සහයෝගය තමයි. කැපවීම තමයි ගොඩක් වෙලාවට අවශ්‍ය. ඒ කියන්නේ දැන් ඔබ මූල්‍යමය ගනුදෙනු තමයි බොහෝ අවස්ථාවලදී සිදු කරන්නේ. මේවා හරි ප්‍රශ්න ගැටලු වෙන තැන්. එහෙම දේවල් වෙලා තියෙනවා. එහෙම ලොකුවටම නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට වැඩ කරන දැන් මම නම් ඇත්තට විදේශික වැඩ කරනවා. ගොඩක් වෙලාවට ඉතින් අර හදිස්සියට මුදල් යැවීම් කටයුතු වලදී ඔය එක ප්‍රශ්න ඇති වෙනවා. සමහර විට මේ කියන්නේ ලංකාවේ බැංකුවල ප්‍රශ්න ඒවා ඉතින් දවසකින් දෙකකින් වගේ විසඳන ඇති ලොකුවට දෙයක් ලොකු ප්‍රශ්නයක් නෑ. පොදුවේ ගන්න තරම් දෙයක්. ඔව්. පොදුවේ ගත්තාම දැන් ඔබේ ජීවිතේ ඔබ සතුටු වෙනවද මේ පිටරට ගමන පිළිබඳව? ඔබේ ජීවිතේ හිමිවීම වැඩි කියන්නේ. ඔව්. එතකොට කවදා හරි දවසක මේ හැම දෙයක්ම අතහැරලා ලංකාවට යන්න උනොත් ලංකාවට ගිහින් මොකද කරන්නේ? ලංකාවට ගිහිල්ලා කරගෙන යන්න වටපිටාවක් මම හදාගෙන තිබෙනවා. ඔබ වැඩිපුරම ඉතාලියේ කැමති වෙන්නේ මොන පරිසරයකටද? මේ ඉතාලි සමාජය තුළ. ඇත්තටම මම විලානෝ වල තමයි ඉස්සරහ ආවේ. විලානෝ වල තමයි ආවේ ඉතින් තමයි කැමති. මෙන්න මෙහෙම තමයි චරිත් ක්‍රිෂාන් මහත්මයාගේ අදහස් වෙන්නේ. ඔහුගේ ජීවිතයේ ඔහු මේ පිටරට ගමන නිසා හිමිවීම එක තමයි සතුටින් ජීවත් වෙන්නේ. බොහොම ස්තුතියි. වෙන්නප්පේ රොෂාන් මහත්මයා තමයි මාත් එක්ක මේ ඉන්නේ. ඉතාලියේදී හිමි වෙච්ච දේවල් සහ අහිමි වෙච්ච දේවල් පිළිබඳව තමයි කතා කරන්නේ. රොෂාන් මහත්මයා ඉතාලියේ ඉන්නේ කොයි කාලෙද? මම ඉතාලියේ ඉන්නේ 2001 මුල් කාලේ. මොන හිතාගෙනද ආවේ? තිබුණු ආර්ථිකයත් එක්ක ජීවිතේ ගොඩ යනවා කියලා හිතේ දැන්. ගොඩ ගියාද දැන්? අනිවාර්යයෙන්ම. ඉතාලියට ආපු හින්දා ලැබිච්ච දේවල් මොනවාද? අද සතුටින් පවුලක් වශයෙන් ඉන්න ලැබිලා තියෙනවා. ඒක මට ඇති අනිත්‍යයට වඩා. ඔව්. දැන් හෙට ඉතාලිය අතහැරලා යන්න වුණොත් ලංකාවේ එහෙම ජීවත් වෙන්න පරිසරයක් තියෙනවද? ඔව්. ආර්ථිකය ශක්තිමත් කරගෙන ඔව්, තියෙනවා. වර්තමානයේ වන විට දැන් ඉතාලියේ අවුරුදු ගාණක් ඉන්නවනේ 2001 ඉඳන් දැන් 2021 වෙනකන් ඉන්නවනේ. මේ කාල අතරතුරේදී අහිමි වෙච්ච දේවල් තියෙනවා. අහිමි වුණා නම් අහිමි වුණේ මගේ ලොකු දුවත් එක්ක කාලය ගන්න බැරුව ගියේ විතරයි. කොච්චර කාලයක් ගෙවන්න බැරුවද? කියනවා නම් අවුරුදු 10ක 11ක විතර කාලවකවානුවක් ලොකු දුවත් එක්ක ඉන්න බැරුව ගියා. ඒ කියන්නේ ඔබ පිටරට හිටියේ ලොකු දුව ලංකාවේ හිටියේ. ඒ දුක තාම තියෙනවා. ඒ දුක තමයි තියෙන්නේ. ඒ දුක ජීවිත කාලෙම තියෙයිද? ඔව් ඒ කියන්නේ යාව පොඩි කාලේ මම වඩා ගත්තට මේ ආත්මඝාතයෙන් තිබුණාට පස්සේ අනිත් කාලේ යා ටික ටික ලොකු වෙද්දී යාගේ පාසල් යනවා නම් මට ඇස් දෙකෙන් බලන්නවක්වත් එයාව අරගෙන යන්නත් බැරුව ගියා. ඔව්. ඒ දුක තියෙනවා. ඒ දුක තියෙනවා. පිටරට ආවෙන් පස්සේ හිමි වෙච්ච දේවල් සහ අහිමි වෙච්ච දේවල් එක්ක ඔබ ඉතාලියේදී හිමි කරගත්ත දේවල් ප්‍රතිශතයක් වශයෙන් වැඩි නේද?
අනිවාර්යෙන්ම. ඔබට තියෙන එක අහිමිවීමයි. ඔව්. 99ක් මෙහෙන් හිමි කරගත්ත එකක් තමයි ජීවිතවල හිමි අහිමි හැම දිනකටම පොදුයි. හැබැයි ප්‍රතිශතයක් හැටියට රොෂාන් මහත්මයාගේ ජීවිතයේ පිටරට ජීවිතය සාර්ථකයි. හිමි වෙච්ච දේවල් වැඩි වෙන්නේ. ඉතාලි ජීවිතයේ හිමි අහිමි පිළිබඳව කතා කරන්නේ සුදේශ් මහත්මයෙක් ඉන්නේ. සුදේශ් ඉතාලියට ආවේ කොයිද? 2012. ඉතාලියට ඇවිල්ලා හිටන් ඉතාලියේ රැකියාවක් කරලා අතමිට සරුදද? අවුලන්න හොඳින්. මේ කාලේ කොහොමද ඉතාලි වාතාවරණය? මේ කාලේ නම් ඉතින් කොරෝනා හින්දා පොඩක් වැඩ අඩුයි. අවුලන්න ඉතින් අරන් යනවා ඉතින්. ඔව්. ඉතාලි ඇවිල්ලා හිටන් සුදේශ්ට හිමිවීම්ද වැඩි අහිමිවීම්ද වැඩි? හිමිවි. හිමිවීම් වැඩි. ඉතාලිය ඇවිල්ලා මොන වගේ දේවල්ද හිමි වුනේ? හිමි වුණේ ඉතින් හැමදේම. ඔව් හැමදේම. ආදරේ? ආදරේ නම් ලංකාවේ. ආදරේ කියලා ලංකාවේ. ඔව්. දැන් සුදේශ අද වෙනකොට දැන් ඉතාලියේ තියෙන මේ වාතාවරණයේ හැම දෙයක් එක්කම තීරණය කරලා තියෙනවද කවදා හරි දවසක ගිහිල්ලා ලංකාවේ ජීවත් වෙනවා කියලා? දැන් රන්නේ. එහෙම අවුලක් නැහැ. මේ ඉතාලියේ මේ කොරෝනා නොතිබෙන්න අතමිට කොහොමද? හොඳටම හොඳයි. දැන් ඒ වගේම තමයි දැන් අපේ බොහෝ දෙනෙක් කතා කරන දේවල් තමයි සමස්තයක් හැටියට දුක තියෙනවා. ලංකාවට යන්න බෑ, නත්තලට යන්න බෑ, අවුරුද්දට යන්න බෑ. ඒ වගේ ඔබටත් තියෙනවද එහෙම? අනිවාර්යෙන් තියෙනවා. වැඩිපුරම දුක දැනෙන්නේ මොන වගේද? අපි ඉතින් නත්තලට ඒ වගේ දවස්වල ඉතින් මෙහෙ ඉතින් දුක වෙන පවුල කට්ටියත් එක්ක එහෙ ඉන්න දිනවා නම් හොඳයි කියලා හිතෙනවා. හිමි අහිමි වීම අතරින් ඔබට ප්‍රතිශතයක් හැටියට වැඩිම පුරව තියෙන්නේ හිමි වීම. හිමි. ඒ ගැන සතුටුයි. ඒ සගතුයි. ඉතාලියට තියෙන ආදරේ කොහොමද? ගොඩක් ආදරේ ඉතින් ගොඩක් ආදරේ ඉතින් මේකේ ඉඳලා අපිට හැමදේම ලැබුණේ. මේක හින්දායි අපිට හැම දෙයක්ම ලැබුණේ. සුදේශගේ ජීවිතයේ ප්‍රතිශතයක් හැටියට හිමිවීම තමයි වැඩි වෙලා. බොහොම ස්තුතියි. ඉතාලි ජීවිතයේ හිමි අහිමි බන්දුල මහත්මයා මාත් එක්ක ඉන්නේ. බන්දුල මහත්මයා ලංකාවේ ඉඳන් ඉතාලියට කොයි කාලෙද? මම 2010 කොහොමද ඉතාලියට එන්නේ? වීසා එකකටද එහෙම නැත්නම් කොහොමද එන්නේ? මම ඉතාලියට නෙමෙයි ඉස්සෙල්ලාම ආවේ ජර්මන් එකට. ජර්මන් වීසා එකකට මම ආවේ. ඔව්. ජර්මන් හොටල් එකකට. ඊට පස්සේ ඒ මගේ අයිතිකාර මාව ගෙන්නගත්ත අයිතිකාර මහත්තයා අදිසියේ නැතුණා. හොඳ සැලරි එකකට මම ආවේ. ඔව්. ඊට පස්සේ මට ලංකාවට යන්නද මෙහාට එන්නද කියලා මම කල්පනා කරනකොට ඊට පස්සේ මගේ දියුත් ඉන්නවා මේ. දුව කිව්වා අප්පච්චි ආපහු යන්න එපා. ඔව්. මෙහාට එන්න කියලා. ඊට පස්සේ මම මෙහාට ආවා. ඔව්. එදා ඉඳලා මම ඒ කියන්නේ 2010 ඉඳලා මම මේ තමයි ඉන්නේ ඉතාලිය තමයි ඉන්නේ. ලංකාවේ මොකද කරපු රස්සාව? මම ලංකාවේ සිංගල් ෂෙෆ් කෙනෙක්. එතකොට කොච්චර මුදලක් දීලාද එන්නේ? සල්ලි ගෙවන්න නැතුව ඒ වාසනාව ඔබට තිබ්බා. ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා ලංකාවේ හම්බ කරපු මුදලට වඩා වැඩි යමක් ඔබ කරගත්තද? මේ කාලවකවානුතු? ඔව් නෑ කියන්නත් බෑ. මොනවද කරගත්තේ? කියන්නත් බෑ. ඔව් මොනවද කරගත්තේ? මම සාමාන්‍ය ගයක් හදාගෙන තියෙන තැනක. තාමත් ඒක වැඩ ඉවර නැහැ. ඔව්. එච්චර තමයි මම කරගෙන තියෙන්නේ. 2010 ඉතාලියාව කිව්වේ නේ? 2010. එතකොට දැන් අවුරුදු 11ක් වෙනවා. කරගත්තේ ගේ හදාගත්ත එක විතරයි. දැන් ඔබේ පවුලේ සියලු දෙනා මෙහෙ ඉන්නේ? නෑ. මමයි මගේ දරුවෝ දෙන්නා විතරයි මෙහෙ ඉන්නේ. ලංකාවේ කවුද ඉන්නේ? නෝනයි. නෝනා විතරයි ඉන්නේ. නෝනයි දරුවෝ. ඒ ගැන මොකද හිතෙන්නේ? කනගාටුයි. තාමත් ඒගොල්ලෝ ගෙන්න ගන්න බැරි වුණා. ලංකාවෙන් හැමතිස්සෙම ප්‍රසිද්ධ ගියන් පස්සේ ඒගොල්ලෝ හරව හතර පතාවක් වගේ විකරනවා. එතකොට ඔබේ ජීවිතේ වැඩිපුර ප්‍රමාණයක් මේ රට ජීවිතය නිසා හිමි අහිමි වීමද තියෙන්නේ? අහිමි. ඒ ගැන කනගාටුවෙන් ඉන්නවා. මේවා කවදා හරියයි කියලාද හිතාගෙන ඉන්නේ? කියන්න බෑ. ලංකාව රටේ තියෙන තත්ත්වයක් එක්ක අපිට හොඳ වාතාවරණයක් ඇති මේක අපිට හිතා ගන්න අමාරුයි. මිනිස් ජීවිතය අනිත්‍යයිනේ. ඒකින්ද මේ හැමදේම දාලා ලංකාවට යන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතනවා. ඒ සතුට හොයාගෙන යන්න හිතනවා. ඒ ආර්ථිකය ගැන හිතද්දී එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එකක් අනිත් එක ලංකාවේ ගියත් අපි දැන් සත්තු බලන්න ගන්නට මේ යන්න විදිහක් නෑ. වෙන අවසර ගන්නකොට මෙහෙන් අවසර ගන්නකොට ටිකක් අහසලසට ඊට පස්සේ නිරෝධායන කියලා හොටල් වලට දානවා. ඉතින් උගාගේ ප්‍රශ්න දින නිසා ඉතින් අපිට මේ පොඩි පඩියක් කරගෙන ඉවරලා ලොකු ගණන් වේදම් කරන්න අපිට ලංකාවට යන්න බෑ. ඔව්. කොහොම වෙතත් සමස්තයක් හැටියට ඔබේ ජීවිතේ රට ආපු නිසා හිමිවීම වලට වඩා අහිමිවීම වෙන්නේ. අපි ඔබට හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සිසිර කුමාර මහත්මයා තමයි මාත් එක්ක මේ ඉන්නේ. ආයිබෝන්.
සිසිර කුමාර මහත්මයා ඉතාලි ජීවිතයේ හිමි අහිමි වීම පිළිබඳව අපි කතා කරන්නේ. ඔබේ ජීවිතයේ ඉතාලිය ඇවිල්ලා මොනවද හිමි වෙන්නේ? හිමි අහිමි කියන්නේ මේ මුලින්ම මා ස්තුතිවන්ත වෙනවා අපේ කාලීන වැඩසටහන් තුලින් අපි වෙතට එන පතිරණ මහින්ද පතිරණ මහත්මයාට පතිරණ වයිස් තුලින් ඒ වගේම හිමි අහිමි කියද්දී බොහෝ දේවල් මේ කොරෝනා වෛරස් නිසා අපිට අහිමි වෙලා තියෙනවා. අපේ ආගමික බැඳීම්, ඒ කියන්නේ පවුල් අතර සහෝදරත්ව බැඳීම්, හිත මිත්‍රාදීන්ගේ බැඳීම් ඒ ඔක්කොම ගොඩක් අහිමි වෙලා තියෙනවා. අපි මිලානෝ ඇතුලේ බොහොම සන්තෝෂෙන් ඊටාම නිස්කලංක ජීවිතයක් ගත කරපු මිනිස්සු. මේ වෙද්දී මේ දේවල් හැමදාම අපිට අහිමි වෙලා තියෙනවා. අපි සාවතර ගිහලා අපේ සහෝදරයෙක්ගේ ගෙදර, අපේ යාළුවෙකුගේ ගෙදර අපි එකට ඉඳගෙන කෑම ටිකක් කාලා, එහෙම නැත්නම් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑම ටිකක් කාලා විනෝද වෙලා අපි ගෙදරට යන හැන්ද බොහොම සන්තෝෂයි. නමුත් දැන් මේ දේවල් හැම දෙයක්ම අපිට අහිමි වෙලා. පෞද්ගලිකවම ඔබේ ජීවිතයේ අහිමි වීම තියෙනවද මේ පිටරට පැමිණීම නිසා? නෑ. එහෙම අහිමි දෙයක් නෑ. අහිමි වෙලා තියෙන මගේ ලංකාවට යන්න නැතිවීමෙන් එහෙ බොහෝ දේවල් අහිමි වෙලා තියෙනවා. නැතුව ඉතාලියේදී අපේ විච්ච රැකියාව මට මම දැන් කරන රැකියාවට අමතරව මට තිබුණා පොඩි රැකියාව. නමුත් දැන් ඒවා හිමි වෙලා තියෙනවා. ඒ පැත්තෙන් පොඩ්ඩක් මගේ ආර්ථික තත්ත්වය පහළ වෙලා තියෙනවා. නමුත් සාමාන්‍ය විදිහට මම තාම අරගෙන යනවා. ඔව්. කොයි කාලෙද ඉතාලියෙන්? මම 2007. කොහොමද ඉතාලියෙන්? මම එන්නේ මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ඉතාලියට මෙමෙ. කොච්චරක් වියදම් කෙරුවද? මම ලක්ෂ 6ක් වියදම් කරේ. ඔව්. මීට කොච්චර කාලයකට ඉස්සෙල්ලාද ඉන්නේ? අවුරුදු 13ක්. අවුරුදු 13ක් දැන් ඉතාලියේ ඉන්නේ. ඉතාලියේ අතහැරලා ලංකාවේ ගිහින් ජීවත් වෙන්න කියලා අදහසක් නැද්ද? තියෙනවා මට. අනිවාර්යයෙන්. කවදා හරි දවසක ලංකාවේ තමයි ජීවත් වෙන්නේ. මගේ රට අනිවාර්යයෙන්ම. දැන් ඔබතුමා ඔබේ පවුලේ සමාජිකයන් සමගද මෙහි ඉන්නේ තනියම ඉන්නේ? නෑ මගේ පවුල් සමාජය. සමාජිකයන් සමග ඉන්නවා. එතකොට ලංකාවේ දේවල් පිළිබඳ අහිමිවීමක් ගැන දුකක් හිතෙන්නේ මොන වගේ අවස්ථාවලදී? උත්සව අවස්ථාවලදී එහෙම නැත්නම් අවමංගල්‍යයකදී ඒ වගේ දෙයකදී? අනිවාර්යයෙන්ම. මොකද මට මගේ ඥාතියෙක් කියන්නේ අහිමි වුණාත් මට මේ මරණයට සහභාගී වෙන්න විදිහක් නැහැ. මම සමහර වෙලාවට ලංකාවට ගියත් අපේ රටේ ඒකට සහභාගී වෙන්න ඒ අවස්ථාව සලසලා දීලා නැහැ. අපි සාමාන්‍යයෙන් මරණයක් වෙච්චාම තමන්ගේ ළඟම ඥාතියේ අපි යන්නේ ඒ අවස්ථාවට සහභාගී වෙන්න. දැන් ඒ යන පුද්ගලයාට ඒ කොරෝනා නීතිය අනුව එයාට ඇඳුම් මාස්ක් එහෙම දාලා ඒ අවස්ථාවට සම්බන්ධ කරලා එයාව නැවත ගිහිල්ලා ක්වොරන්ටයින් කරන්න පුළුවන්. නමුත් එහෙම අවස්ථාවක් සලසලා දීලා නැහැ අපේ රටේ. ඔව්. දැන් ඔබතුමාගේ ප්‍රතිශතයක් හැටියට ඔබේ ජීවිතයේ හිමි අහිමි වීම අතරින් වැඩිපුර ඉතාලිය ආපු හින්දා පිටරට ආපු හින්දා හිමි වීමද වැඩි අහිමි වීම? තවම නම් අහිමි අඩුයි. හිමි වීම තියෙනවා. ඒ කියන්නේ සතුටුයි. මෙතුමාට තියෙන්නේ හිමි වීම තමයි ප්‍රතිශතයක් හැටියට වැඩිපුර තියෙන්නේ. ඒ නිසා අපි සුබ පතනවා ඔබට. ඉතාලි ජීවිතයේ හිමි අහිමි වීම පිළිබඳව කතා කරන්න මාත් එක්ක මේ ඉන්නේ වසන්ත මහත්මයා. වසන්ත මහත්මයා ඉතාලියාවේ කොයි කාලෙද? මම 2004 ඉතාලියට. ඔව් කොහොමද එන්නේ ඉතාලියට? ඉතාලියට එන්නේ ඒ දවස්වල ඉතින් අන්න තිබ්බ ක්‍රමවලට තමයි ආවේ. ඒ විදිහට ආවේ. ලක්ෂ කීයක් වියදම් කරුවද? ඒ කාලේ හැටියට ලක්ෂ 9ක් වියදම් කරනවා. මොනවාද බලාපොරොත්තු වෙන ආවේ? බලාපොරොත්තු වෙන ආවේ ඉතින් හිතුවේ නැති කියන්නේ සෑහෙන බලාපොරොත්තු වලකින් ආවා. අන්තර මේ අර සුපුරුදු විදිහට ආපු ගමන් ප්‍රස්තාව නැති වෙනවා අනවරන් තිබයි ප්‍රශ්න ආවා. ඉතින් මේ ඉතින් කොහමරි ලංකාවේ කණික් කියලා වැඩ ගියාට ෆැක්ටරි. ඔව්. ගාමිණී මොරොඩගේ ඒවම ගිහිල්ලා වැඩ කරගෙන ආවා. ඉතින් ඉස්සරහට ආවා. ඔව්. එතකොට ඔබ දැන් ඉතාලිය ඇවිල්ලා ඔබේ බලාපොරොත්තු වලට ගිහිල්ලා හිමි කරගත්ත දේවල් මොනවාද? හිමි කරගත්ත දේවල් කියන්නේ ඉතින් පොඩි දේවල් කරගත්තා. ඉතින් මේ දැන් එකක් ඉස්සරහට ඇවිල්ලා පොඩි ව්‍යාපාරයක් කරනවා ඉතාලියේ. ඊට අමතරව ඉතින් ලංකාවේ කියලා මහා ලොකු දේවල් කරලා නැහැ, පොඩි ගයක් හදාගත්තා. ඒ වගේ දේවල් තමයි කරගෙන තියෙන්නේ. එතකොට දැන් මම සිය පවුලම මේ ඉතාලියේ ජීවත් වෙනවා. ඉතාලියේ මෙහි ජීවත් වෙනවා. ඔව්. එතකොට දැන් සිය පවුලම ඔබ ආවෙන් පස්සේ අනිත් කට්ටියත් මෙහාට එන්නේ නේද? එතකොට ඒ වකවානුව තුල කොහොමද ඔබ ජීවත් වුනේ? හිතේ සතුට කොහොමද එහෙම කල්පනාකරණය කරගත්තේ? ඒක නම් ඉතින් බොහොම කනකාඩුදායක තත්ත්වයක්. මොකද මම ආන්නේ වීසා එක නැතුව අවුරුදු 7මාරක් මෙහි ඒගොල්ලෝම දකින්නවත් නැතුව හිටියා. අවුරුදු 7මාරක් ලංකාවට යන්න වෙනවා. ලංකාවට යන්න මම 2011 පළවෙනි පාර ලංකාවට යනවා.
එතකොට ඒ අහිමි වීම ගැන අදත් දුක් වෙනවද? ඒ කාලවක ඒක හදාගන්න බැරි අඩුපාඩුවක්. මොකද මම එනකොට මගේ බබා ළමයි 3 දෙනාම පොඩි. මම යනකොට ඒගොල්ලෝ ඔක්කොම අවුරුදු 18 16 15 ඒ වගේ කාණ්ඩවල. තාත්තා වඳුරගත්තේ එතකොට? වඳුරගත්තෙත් එහෙම තමයි අර වගේ පොඩ්ඩක් chance එකක් තිබ්බා. මොකද ඒ දවස්වල අපි Skype එකකින් කතා කරලා Skype එකෙන් කතා කරපු chance එක තමයි ආවේ. එතකොට දැන් මේ ව්‍යාපාරයක් ඔබ බාර අරගෙන තියෙනවා. මේ ඔබේ ව්‍යාපාරය. මේ රෙස්ටෝරන්ට් එක මොකක්ද? මේ නම ලංකාවේ තප්පුබාන. ඕකේ. මේක දැන් ඔබතුමාගේමයි. එතකොට දැන් දවසට ඔව් දැන් ඔබ ඉතාලිය අතහැරලා ලංකාවට යන්න වුණොත් දවසට. දැන් ඒ හිමි කරගත්ත දේවල් ඇති වෙයිද? එහෙම තාම මගේ නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතාලිය දාලා යන්න. ජීවත් වෙන්න හැමදාම සදාකාලික ජීවත් වෙන්න. ලංකාවේ යන්න අදහසක් නැද්ද? ලංකාව ගැන කනගාටු වෙන්න ඉන්නේ. කනගාටු වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඒතුව ඉතින් සාමාන්‍ය දැන්ට මේ තියෙන පාතාවරණය උඩත් අදට වුණත් දැන් මම නම් පර්මිෂන් අරන් ඉන්නේ ලංකාවට. නමුත් දැන් ඊයේ පෙරේද ඒක නැතු වුණා. Tamanට තමන්ගේ රටේ යන්න වෙලාවට ඕන වෙලාවට යා ගන්න බැරි නම් මොකටද ඒ රට අපි කී ලක්ෂයක් කෝටි ගාණක් යවලා තියෙන්නේ ඒක. ඒ ගැන දුකෙන් ඉන්නේ. අනිවාර්යයෙන් මේවා දුක් ඒව ගැන දුක් වෙනවා. අපි දැන් අපි රටට ඇතුල් වෙච්ච මම දෙපාරයි ලංකාවට ගියේ. ඒ දෙපාරම එයාපෝට් එකෙන් අපේ ලංකාවේ එයාපෝට් එක මේ මහතුරුන්ට වගේ අපිට සලකලා අපි ආවම මේ මොන රස්සාවකද? අපි අපේ රටේ ලංකාවේ එයාපෝට් එකට ගියා. ලංකාවේ එයාපෝට් එක අපි සතුටු වගේ සලකනවා. ඒ ගැන කලකිරීම ඒක කලකිරීම. යන්න හොරෙකුට ඕන කෙනෙකුට අපේ ගියේ පැකේජ් එකක් ඇත්ත මම ගියේ දෙපාරම පැකේජ් මම ඩියුටි ෆී එකෙන් බඩු ටික අරගෙන යනවා පැකේජ් එක. බැලලා බලලා මොනවද දින්නවා. පොදුවේ මේ ඉතාලිය ආපු පිටරට ආපු ජීවිතේ ඔබට හිමි වෙච්ච දේවල්ද වැඩි අහිමි වෙච්ච දේවල්ද? ඉතින් අහිමි වුණා කියන්නේ අර දරුවන්ට ගාව ඉන්න බැරි වෙන අවුරුදු සමස්තයක් හැටියට හිමි වීම වැඩි. ඔව්. ඒ ගැන සතුටු. එහෙනම් ඔබට අපි ජය ප්‍රාර්ථනා කරනවා. ඕම ස්තුතියි. සුබලුත අවුරුද්දක් මාත් එක්ක මේ ඉන්නේ සඳරත්න මහත්මයා. ඉතාලියේ ඉන්නේ. සඳරත්න මහත්මයා ලංකාවේ කොහෙද? මම මහානගර. ලංකාවේදී මොනවද කියන්නේ? මගේ ලංකාවේ ගොඩාක් දේවල් නැතිුණා හින්දා මට. ඔව්. නමුත් මම ඉතාලියේ ඉඳලා පොඩ්ඩක් ඒකෙන් පොඩ්ඩක් උඩට ආවා. ඒ කියන්නේ ලංකාවේ අහිමි වුණේ ඔබේ වැරද්දෙන්ද? එහෙම නැත්නම් වෙනත් අය කඩා වඩා ගත්තොත් මොකද උනේ? ඒවත් එක වේදන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා සමස්තයක් හැටියට ගත්තාම දැන් ඉතාලියට ආපු හින්දා ඔබේ ජීවිතේ හිමිවීම වැඩි කියලාද ඔබ හිතන්නේ? මට දැන් අර අහිමි වෙච්ච ඒවා ගැන එකක් මන්නේ මට පොඩ්ඩක් හිමිවීම වැඩි. ඔබ ඉතාලියට කොච්චර ආවද? ඔය රට්ටු කියන කතාව ඇත්තද? ලාංකිකයෝ එක්ක එකමුතුවක් නෑ එහෙමයි මෙහෙමයි කියන කතාව ගැන ඔබ විශ්වාස කරනවද? එහෙම නෑ. අපි කවුරුත් හොඳින් ඉන්නවා නම් හැම කෙනාම හොඳින් ඉන්නවා නම් ඒක තමයි ජීවිතේ හැම කෙනාම හොඳයි ඉතින්. අර ඔබයි මෙයාට එකයි කියලා එහෙම නෑ. සාපේක්ෂව හැම දෙනාගේම තියෙන පොඩි ගැටලු තියෙන ඒවා හදාගෙන ජීවත් වෙන එකයි තියෙන්නේ. ඔබතුමාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මව්බිමින් පිට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ හිමි අහිමි වීම පිළිබඳව තමයි පතිරණවස් YouTube හරහා අපි අද කතා කළේ. මේ ඉන්නේ ගායනා ශ්‍රීනාලි. අපි බොහෝ දෙනෙක් එක්කාසු කරගත්තේ ඉතාලියේ ආපු අය හිමිවීම සහ අහිමිවීම පිළිබඳව කතා කළා. හැබැයි සාපේක්ෂව එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා මේක. ඔබට අනුව මේක කොහොම සාධාරණීකරණය කරන්නේ? මට අනුව මම කතා කරන්නේ හිමිවීම ගැන. අහිමිවීම ගැන කතා කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ කියන එක මම විශ්වාස කරනවා. එක් අයගේ මනෝභාවයන් තුළ ඒ අය අහිමිවීම පිළිබඳව දැඩිසේ කම්පා වෙනවා, දැඩිසේ හිතෙනවා. විශේෂයෙන්ම Tamanගේම කියන අයව ලංකාවෙන් ඒ දුරස් වීම තමයි බොහෝ අයගේ අහිමිවීම බවට පත් වෙන්නේ. නමුත් මට අනුව මම හිමිවීම ගැන කතා කරන්න කැමතියි. දැන් ඉතාලියේ හිමිවීම පිළිබඳව අපි කතා කරමු. ඉතාලියේ හිමිවීම ගැන කතා කරද්දී අපි ලංකාවෙන් එන්නෙම අපේ යම්කිසි දුබලතාවයක්, අපහසුතාවයක් නිසා වෙන්නයි. එතකොට මම විශ්වාස කරනවා ඉතාලියට පැමිණි 99% දෙනා පැමිණුනේ මේ ආර්ථික දුෂ්කරතා කියන දේ. ආර්ථික, දේශපාලන, සමාජීය දුෂ්කරතා නිසා තමයි මේ දේවල් පිරිමහ ගන්න අපේ වචනෙන් කියනවා නම්. එහෙම නැත්නම් ශක්තිමත් කරගන්න තමයි විශේෂයෙන්ම යුරෝපයේ ඉතාලිය වැනි රටක් උදව් කරගන්නේ. කොහොම වෙතත් මෙහාට ඇවිල්ලා සමහර ජීවිත විනාශ කරගන්නවා. විශේෂයෙන්ම ආර්ථිකය ඉක්මනින් ළඟා කරගන්නට මේ අය වැරදි මාර්ගවල යනවා. සමහර අය සීට්ටු දානවා. තවත් සමහර අය ණය මුදල් ලබා ගන්නවා. තවත් සමහර අය ව්‍යාපාර ආරම්භ කරනවා. නමුත් අවසානයේ දුක එකතු කරගෙන කඳුලත් එක්ක ජීවත් වෙනවා.
මගේ ආකල්පයට අනුව දුක හිමි කර ගැනීම කියන දේදී ජීවත් වෙන භූමිය ඒට අදාළ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ශ්‍රී ලංකාවේ ජීවත් වුණත් දුක උරුම කරගන්නට පුළුවන්. පුංචි රස්සාවක් කරලා දවසට රුපියල් 200ක් 300ක් හම්බ කරන රස්සාවකින් පවා ජීවිතේ දුක උරුම කරගන්න පුළුවන්. වැරදි ආශ්‍රයයන් වැරදි ක්‍රීඩා කටයුතු කියන්නේ එක ක්‍රීඩා කටයුතු ඒ වගේ දේවල් වලින් පවා දුක උරුම කරගන්නට පුළුවන්. නැත්නම් Taman තුල තියෙන වැරදි ඇබ්බැහි වීම තුලින් පවා දුක උරුම කරගන්න පුළුවන්. දුක උරුම කර ගැනීමේදී මම විශ්වාස කරන්නේ නැහැ ඒ භූමිය ඒකට බලපානවා කියලා. භූමියකට බලපාන්නේ නැත්නම් ඔබ ඉන්නේ ඉතාලියේ. ඇයි ඔබ ඉතාලියේ ඉන්නේ? ලංකාවට ආදරයක් නැද්ද? නෑ මම ලංකාවට ආදරෙයි. ඒ මගේ උපන් රට, මගේ දෙමාපියෝ ජීවත් වෙන රට. උපන් රට කවදත් අපේ ප්‍රථම ස්ථානයේ තියෙනවා. මම කියන්නේ භූමිය ඒකට අදාළ වෙන්නේ නැහැ කියන දේ මම කියන්නේ Taman හරියට ඉන්නවා නම් ලංකාවේදී පිටරටද කියන එකක් නැහැ. වැරද්දට පෙළඹ වෙන්නත් යහපත් ජීවිතයක් ගත කරන්නත්. Taman හරියට ඉන්නවා නම් හරි Taman වැරදි දේ කරනවා නම් ලංකාවේ තේ දේ කරන්න පුළුවන් පිටරටකත් තේ දේ කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ඉතාලියාවේ ලක්ෂයක් හම්බ කරලා තේ වැරද්ද කරන්න පුළුවන්. ලංකාවේ රුපියල් 100 200 හම්බ කරලා තේ වැරද්ද කරන්න පුළුවන්. ගායනා ශ්‍රීනාඩි බොහොම අපූර්වට මේ කාරණාව ලිහිල් කරලා දෙනවා. ගායනා ඔබට සාපේක්ෂව ඔබේ ජීවිතයේ හිමිවීමද වැඩි අහිමිවීමද? මගේ ජීවිතේ හිමිවීම වැඩි. මම අහිමිවීම ගැන කතා කරන්න ඇත්තටම කැමති නැති කෙනෙක්. සහ මං අහිමිවීම ගැන හිතන්නේ නැති කෙනෙක්. ඊ අහිමි වෙච්ච දේ ඊ අහිමි වෙලා ඉවරයි කියන තැන ඉන්න කෙනෙක්. නමුත් මගේ ජීවිතයේ හැටියට මට අහිමිවීම කියන දේදී මම ඇත්තටම හිතන්නේ දෙමාපියෝ ලංකාවේ ජීවත් වෙන එක. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ වයස් සීමාවන් එක්ක ඒගොල්ලෝ ඇත්තටම ඉතාලියට ඇවිල්ලා බොහෝ කාලයක් කියන්නේ ජීවත් වෙන්නට එහෙම කැමති නැහැ. ඇවිල්ලා විවේක කාලයක් ගත කරන මාසයක් හැරෙන්නට රැඳෙන්න කැමති නැහැනේ. ඉතින් ඒ අහිමිවීම සහ අපි දැන් මේ රටේ තියෙන තත්ත්වයට පුරුදු වෙලා, ඒ කියන්නේ පුරුදු වෙලා කියන්නේ අපි යම් කිසි අපිට ආර්ථිකමය වශයෙන් දැන් අපි ලංකාවේ කියලා ඇත්තට මොනවද කරන්නේ? ඉතින් අපි යම් දෙයක් හදා ගන්නට ඕනේ. ඉතින් මම ආපු කාලෙත් එක තාම එහෙම ලොකු කාලයක් නැහැ. දෙයක් කියන්නේ හදා ගන්න කියන නමුත් මම සාර්ථක ජීවිතයක් ගත කරනවා. අහිමිවීම තුල මම දකින්නේ අර දෙමාපියන් ලංකාවේ ඉන්නවා. ඒ අය වයස්ගත වෙනවා. ඒ අය තුල ඒ අය වයසට යද්දී ඒ අය ළඟ රැඳෙන්නට නැති ඒ වේදනාව තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් කෙනෙකුට තවත් කෙනෙකු වෙනස් වෙනවා. මේක තමයි යථාර්ථය. කෙසේ වෙතත් හිමි අහිමිවීම තුල සියල්ලම දෝලණය වෙනවා. මේ කතාව අදින් අපි නිමා කරනවා. යලිත් දවසක හමු වෙන බලාපොරොත්තු ඇතුව අපි සමුගන්නවා. YouTube channel එක පතිරණ ඔය subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකේ. බොහොම ස්තුතියි. පතිරණ voice